අයිබෝන් අපි අද කතා කරනවා මේ පළතුරු වල අග එකතු කිරීමේ නිෂ්පාදනයක් වශයෙන් ජෑම් නිෂ්පාදනය පිළිබඳව තමයි ප්‍රායෝගිකව ඒක සම්පූර්ණ ක්‍රියාදාමය සහ ඒක ප්‍රායෝගික කරන ආකාරය අද වීඩියෝ එක ඔස්සේ අපි කතා කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කර්මාන්තයක් වශයෙන් කරන කෙනෙකුටත් ඒ වගේම ගෙදරක ගෘහ පරිභෝජනය සඳහා දරුවන්ගේ පරිභෝජනය සඳහා කොහොමද ජෑම් එකක් හදාගන්න කියන ආකාරයත් අපි ඔයාලට නිවැරදි දැනුම අද ලබා දෙනවා. ඒක එතකොට ඒක සරල මට්ටමේ ඉඳලා මහා පරිමාණ කර්මාන්තයක් කරන කෙනෙකුට උනත් මේ හරහා මේ වීඩියෝ එක ඉතා වැදගත් වෙයි නිෂ්පාදන ක්‍රියාවලිය නිසියාකාරව කරගෙන යාම සඳහා. එතකොට මේ පළතුරු කියන්නේ අපි දන්නවා සීසනලි. ඒ කියන්නේ කාලෙන් කාලට හැදෙන පළතුරු වර්ග තියෙනවා. උදාහරණ වශයෙන් හිතන්නකෝ අපි ගත්තොත් එහෙම අපි හිතන්නකෝ අන්නාසි කියලා. ඉතින් අන්නාසි වගේම නම් මිනිස්සු අද වෙනකොට කෘත්‍රිම ක්‍රම පාවිච්චි කරලා හැමදාම අස්වන බවට පත් කරගෙන තියෙනවා. මොකද ලංකාවේ අඹ හිතන්නකොනේ අඹ හැදෙන්නේ යම්කිසි කාලයකට. හැබැයි අද ඔය TJC කියන variety වල වගේ නැති හැමදාම අඹ හැදෙනවා. සාමාන්‍ය අඹන අපි දන්නවා ඔය ජූනි ජූලි කියන්නේ ඔය වෙසක් පොසොන් මාසවල තමයි අඹ ඵලදාව ලාසමන ලැබෙන්නේ. ඒකට ඒ වගේ නිෂ්පාදන දන්නවා ඒ කාලේට අඹ ගොඩවල් හැදුනට ඒවා මිනිස්සුන් පරිභෝජනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් පිට කුණු වෙලා විසි කරනවා. හැබැයි අපිට ජෑම් එකක් වශයෙන් නැත්නම් පළතුරු පල්ප් එකක් වශයෙන් මේක සංරක්ෂණය කරගන්න පුළුවන් නම් අපිට ඒක අනෙක් කාලෙට පරිභෝජනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. අපි ජෑම් නිෂ්පාදනය සඳහා ගියොත් එහෙම ජෑම් කියලා කියන්නේ සාන්ද්‍රීකරණය කරපු නිෂ්පාදනයක් කියලා කියන්නත් පුළුවන්. අපි දන්නවනේ මේක ඕනෑම ආහාර නිෂ්පාදනයක් කල් තියා ගැනීම සඳහා ඊට අදාළ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න එපා. එතකොට මේ ජෑම් කියන එක හැදීම සඳහා කිසිදු කල් තබා ගැනීමේ කාරකයක් අවශ්‍ය නැතුව මේ සීනිමය මාධ්‍යයක් ඇතුලේ පළතුරු පල්ප් එකක් කල් තබා ගැනීමේ මූලධර්මයක් ඔස්සේ තමයි මේක කල් තියා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට මේකට සාමාන්‍යයෙන් පළතුරු වශයෙන් අපිට අපි මාකට් එකේදී අපිට හම්බ වෙනවා මිශ්‍ර පළතුරු ජෑම් හම්බ වෙනවා, අනස් ජෑම් හම්බ වෙනවා, අඹ ජෑම් හම්බ වෙනවා. ස්ට්‍රෝබෙරි රසද පුහුල් ජෑම් හම්බ වෙනවා නේද? එතකොට ඉතින් සාමාන්‍යයෙන් ඕන පළතුරක් වගේ මේ සඳහා ගන්න පුළුවන්. නමුත් ඉතින් අපි අර සාම්ප්‍රදායික වශයෙන් ගන්න ආකාර ටිකක් තියෙනවානේ. ඒ ටික මත තමයි දැන් මිනිසුන්ගේ ඒක ඉලුම හැදිලා තියෙන්නේ. අපි ඒ නිසා ඒ වගේ පළතුරු අරගෙන අපි අද ගොඩක් විට කතා කරන්නේ මිශ්‍ර පළතුරු ජෑම් එක හදන ආකාරය තමයි කතා කරන්නේ. වෙන පළතුරු වර්ගයෙන් හැදීම වුණත් ඒ වෙනසකුත් නැහැ. මේකම තමයි මේ විදිහටම තමයි කරගෙන යන්නේ. එතකොට මේක අපි මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක නිෂ්පාදන අමුද්‍රව්‍ය ටික සාමාන්‍යයෙන් මේකට අවශ්‍ය ඉස්සෙල්ලා පළතුරු පල්ප් එකක් අපි හදා ගන්න ඕන. අපි අද කතා කරන්නේ මිශ්‍ර පළතුරු ජෑම් හැදීමනේ. මේකෙදි එතකොට අන්නාසි, අඹ, පැපොල්, පැෂන් ෆෘට් වගේම ගන්න පුළුවන්. එම් ප්‍රතිශතයන් ටික දීලා තියෙනවා. අනාසියට 30ක්, 40ක්, 15 වගේ ගන්න පුළුවන්. ඔක්කොම 100%යිනේ. මේකේ අදහස තමයි ඔයාලා පල්ප් එක කිලෝග්‍රෑම් එකක් හදනවා නම් මේක ග්‍රෑම් 300ක් ගන්න, අඹ වලින් 400ක් ගන්න, පැපොල් 150ක් ගන්න, පැෂන් ෆෘට් වලින් ග්‍රෑම් 15ක් වෙන්න ග්‍රෑම් 150ක් වෙන්න ගන්න. ඒතර සාමාන්‍යයෙන් පැපොල් ගොඩක් දාන්න එපා. පැපොල් සාමාන්‍යයෙන් ටිකක් අඩුවෙන් තමයි අපි ගන්නෙ. එතකොට මේ අපි කතා කළේ මිශ්‍ර පළතුරුනේ. වෙන ජෑම් එකක් හදනවා නම් ඔයාලා ගන්න පළතුරක කිලෝග්‍රෑම් ඒ පල්පය කෙලින්ම කිලෝග්‍රෑම් එක ගන්න. දැන් අඹ ජෑම් එකක් නම් කිලෝ එකම අඹ වලින්ම ගන්න. වෙන වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේකට සීනි අවශ්‍යයි. ඔයාලා ගන්න පළතුරු පල්ප් එක අපි හිතන්නකෝ 145ක් ගත්තා කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ග්‍රෑම් 450ක් පළතුරු පල්ප් එකෙන් එතකොට ඔයාලා ගන්න ඒකට අදාළව සීනි 550ක් ගන්න. එතකොට 155 වගේ සීමාවකට එනවා. එතකොට පළතුරු යම් කිසි සීනි මට්ටමක් තියෙනවනේ. ඒ මට්ටමයි මේක 60-65 සීමාවට සීනි මට්ටම ගන්න පුළුවන්. හරි. ඒ සීනි මට්ටම නම් චෙක් කර ගැනීම සඳහා බ්‍රික්ස් මීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා මට්ටම චෙක් කර ගන්නත් පුළුවන්. ඊට අමතරව පෙක්ටින් සාමාන්‍ය කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් 10ක විතර පාවිච්චි කරන්න. ඒ වගේම සිට්‍රික් අම්ලය ඒක අනිවාර්ය නෑ. නමුත් සාමාන්‍යයෙන් නේද ඇඹුල් රසයක් කෙන එක හොඳයි මේ පළතුරුමය ආහාර සඳහා. ඒ නිසා සිට්‍රික් ග්‍රෑම් 5ක් විතර ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සිට්‍රික් වෙනුවට ඕන නම් ඔයාලට දෙහි විස වගේ දාන්නත් පුළුවන්, දොඩම් විස දාන්නත් පුළුවන්. ඉතින් කර්මාන්ත වශයෙන් කරනකොට ඉතින් ටිකක් ඒවා අසිරු. නමුත් ගෘහ කර්තන් ගෙදර කරනවා නම් ඔයාලගේ පරිභෝජනය සඳහා ඒ වගේ සිට්‍රික් අම්ලය මාකට් එකකින් ගන්න අවශ්‍ය නැහැ. දෙහි වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලම දැක් ගන්න පුළුවන්. මේක තමයි එතකොට අදාළ
රෙසිපි එක කියලා අපි කියන්නේ. මේකට කල් තබා ගැනීමේ කාරක මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ගොඩක් විට මේ සීනි වලින් තමයි මේකේ පදම අපි එන්නේ. පෙක්ටින් සාමාන්‍යයෙන් මේක ඝන කර ගැනීම සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් විට පෙක්ටින් ගැන කිව්වොත් සාමාන්‍යයෙන් පළතුරු ගොඩක් එදුනට පස්සේ පෙක්ටින් ගතිය අඩු වෙනවා. ටිකක් අමු ගතියේ පළතුරු ගත්තා නම් ටිකක් අපි කියන්නේ බාගට දිච්චා කියලා. පෙක්ටින් නැතුවත් මේක හදන්න පුළුවන්. හරි. එතකොට අපි මේකට පළතුරු තෝරාගත යුතුයි. සාමාන්‍යයෙන් ජෑම් හදන්න සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ පළතුරු අපි ගන්න ඕන. මේ වගේ අපි අද අරන් තියෙනවා අනාසි තියෙනවා, අඹ තියෙනවා, පැපල් තියෙනවා. එතකොට අපි මෙතන අරන් නැහැ මේ පැෂන් ෆෘට් නම් අරගෙන නැහැ. අපිට මාකට් එකේ හොයාගන්න තිබුණේ නැහැ. නමුත් මේ වාර අපිට ජෑම් එක හදන්න හැකියාව තියෙන සාමාන්‍යයෙන් ඉදුණු පළතුරු ගත්ත තරමට සීනි මට්ටම වැඩි. එතකොට ඔයාලට පාවිච්චි කරන්න ඕන සීනි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඊගාවට පළතුරු ටික කපලා කොහොමද පල්ප් එක හදාගෙන නිෂ්පාදනයට යන්නේ කියන එක බලමු. හරි අපි පටන් ගමු එමනම් වෙනකොට අපි පළතුරු ටික කපා ගන්න ලෑස්ති කරලා තියෙනවා. මේ වගේ සවුන්ඩ් බ්ලෙන්ඩර් එකේ අඹර ගන්න පුළුවන් මට්ටමට කුඩා කොටස් වලට කපා ගන්න. අන්නාසි. එතන පැපල් තියෙනවා. අඹ තියෙනවා. එතකොට අපි අද කුඩා පරිමාණ නිෂ්පාදනය කරන නිසා මම සීනි ග්‍රෑම් 300ක් ගත්තා. එතකොට ඔයාලා මම කිව්වනේ සීනි 55ක් ගන්නකොට මේ පළතුරු මිශ්‍රණයෙන් අපි ගන්න 45ක් කියලානේ. එතකොට ඒකට සමාන වෙන්න මම සීනි ග්‍රෑම් 300ක් අද ගත්තේ. ඒකට හරියන්න අවශ්‍යයි පළතුරු ග්‍රෑම් 250. මම එතකොට සාමාන්‍ය මේ ජෑම් නිෂ්පාදනයේ ඔයාලා සුදු යකඩමේ භාජනයක් ගත්තා නම් හොඳයි. මේවා සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆුඩ් ග්‍රේඩ් කියලා. සුදු යකඩමේ භාජන තමයි සාමාන්‍යයෙන් ආහාර නියඳි සැකසීමේදී අපි පාවිච්චි කරන්නේ. වගේ ස්කේල් එක තියෙනවා මේ වගේ. ස්කේල් එක තියෙනවා. මේ ස්කේල් එක අපි ඔන් කරලා ස්කේල් එක ඔන් කරලා මේක තියලා මම මේක ටෙයා කරගන්නම්. බර 0 කරගෙන එතකොටම ආසන්න වශයෙන් අපි 250ක් ගන්න යන්නේ. එතකොට අපි පැපල් මේකෙන් ග්‍රෑම් 100ක් වෙන්න ගන්නම්. සියක් වෙන්න ගන්නවා. අඹ වලින් ගන්නවා ග්‍රෑම් 120ක් විතර වගේ දාගමු. පැපල් ටිකක් අඩුවෙන් දාගන්නේ. ග්‍රෑම් 50ක් විතර වගේ වෙන්න දාගමු. ඔව්. මේ මිශ්‍රණය පොදුවේ අපි බ්ලෙන්ඩ් එකේ අඹර ගමු. බ්ලෙන්ඩ් එකේ ජායක තියෙනවා. මේකට අපි මේක දාලා ඔව්. මේක අපි අඹරා ගැනීම කරමු. පේනවනේ. ගන්න. මේ විදිහ අපි එතකොට මම ඇත්තටම මේ කිලෝ එකකට යන්න ගියා තීරණය කළ අවසානයේදී පළපේ අපි ග්‍රෑම් 450ක් ගත්තා. සීනි වලින් ග්‍රෑම් 550ක් අරගෙන කිලෝ එකකට මේක හදමු. හොට් ප්ලේට් එකක් අරගෙන තියෙන්නේ. හොට් ප්ලේට් එක උඩ තියලා අපි මේක පටන් ගමු රත් කරගන්න. සාමාන්‍යයෙන් ලී වගේ හැන්දක් පාවිච්චි කරන එක හොඳයි. මේකට සීනි එක දාන්න. සීනි එක දාන්න. සීනි එක දාන්න. එතකොට
මේක අපි රත් කරමින් හැඳිගෑමක් කළ යුතුයි. සීනි ටික හොඳට මිශ්‍ර වීම සඳහා අපි කිසිදු මේකට කලරින් එකක් දාලා නැහැ. දැම්මේ නැහැ. එතනම අවශ්‍යත් නැහැ. මාකට් එකේ ගොඩාක් ඒවට වර්ණකාරක දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පල්ප් එක හදනකොට වතුර දාන්න එපා. වතුර දාන්න නැතුවම පළතුරු එක හදාගන්න. වතුර දාන්න නැතුවම පළතුරු එක සකස් කරගන්න. සාමාන්‍යයෙන් පල්ප් එක මේක පෙරලා ගන්න පුළුවන්. පෙරලා ගත්තා නම් වඩා හොඳයි. එතකොට මේ කෑලි මුකුත් හිටින්නේ නැහැ. සාමාන්‍යයෙන් කර්මාන්තයක් වශයෙන් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් වෙනම පල්ප් මැෂින් තියෙනවා. ඒ මැෂින් එක හරහා ගත්තොත් නම් පෙරා ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය බ්ලෙන්ඩර් එකකින් නම් පළතුරු ඇඹරුවේ අනිවාර්යෙන්ම පෙරා ගැනීමක් කරන්න. එතකොට ওই සීනි වල පවා පෙරා ගැනීමක් කළ යුතුයි. පළතුරු කෑලි හිටියොත් ඒ ඔක්කොම අයින් වෙලා යනවා. සමහර අන්නාසි වල වගේ ඔය තරමක් තියෙනවා මේ ඔය අර අපි කියන්නේ ඇහි කියලා කියන්නේ ඒවැ වෙනස් පාට කොටස් එන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේකේ කලර් එක හොඳ රන්වන් පාටක් තියෙනවා. සාමාන්‍ය මිශ්‍ර පළතුරු ජෑම් එකක තියෙන හොඳ පාට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉදුණු පළතුරු ගත්තාට පස්සේ එන වාසියක් තමයි පැහැ ඉතා හොඳ මට්ටමකට අපිට ගන්න පුළුවන්. පැහැ හොඳ මට්ටමකට ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ජෑම් එකක අපිට මම කියා දෙන්නම් මේක සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස්ක සාමාන්‍යයෙන් 100ට වගේ අරගෙන ඒකේ විනාඩි 10ක් 15ක් තිබ්බනම් ඇති. ඒකේ සාමාන්‍යයෙන් පදම අපි එද්දී අපිට තේරෙනවා මේක උකු ගතියට එනවා. මම පදම හොයාගෙන සඳහා ක්‍රමයක් වලට කියා දෙන්නම්. ඒ ක්‍රමය හරහා වලට පුළුවන් ජෑම් එක හරියට හැදිලාද කියන එක හොයාගන්න. අපි මේකට මේ පෙක්ටින් සහ සිට්‍රික් අම්ලය එකතු කිරීමක් කරමු මේ අවස්ථාවේදී. සිට්‍රික් සාමාන්‍යයෙන් අපි ගන්න කිලෝ එකක් ගත්ත නිසා ග්‍රෑම් 5ක්නේ අපි මේස හැන්දක් වගේ එකතු කරමු. තේ හැන්දක් වගේ ග්‍රෑම් 5ක් වගේනේ. ඒ වගේ එකතු කිරීමක් කරන්න පෙක්ටින් මාකට් එකෙන් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම සිට්‍රික් අම්ලයත් සල්ෆර් එකතු කරන්න ගොඩක් දාන්න එපා. සිට්‍රික් සල්ෆර් දාන්න. ඒකත් සාමාන්‍ය කිලෝ එකකට අපි කතා කළේ ග්‍රෑම් 5ක් වගේ එන්න. පෙක්ටින් සාමාන්‍ය ග්‍රෑම් 10ක් දාගත්තත් කමක් නැහැ. පෙක්ටින් ගොඩාක් වැඩි කරන්න එපා. සාමාන්‍යයෙන් පළතුරු වලත් පෙක්ටින් එක තියෙනවා. ගොඩක් වැඩි වුණොත් ඒක අර ජෑම් එක නිකන් රබර් එකක් වගේ ඇදිලා යයි. ඒ මට්ටමට ගන්න එපා. සාමාන්‍යයෙන් මේකේ පදම හරියට ආවනම් අපිට මේක නතර කරන්න පුළුවන් රත් කිරීම. ඔයාලට පේනවා දැන් මේ වෙද්දි හොඳ පැහැයක් ඇවිල්ලා තියෙනවා මේකේ. හොඳ පැහැයක් ඇවිල්ලා තියෙනවා. එතකොට වෙනම අතරේක වශයෙන් වර්ණක දාන්න අවශ්‍ය නැහැ. හොඳ පැහැයක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් සාමාන්‍ය මාකට් එකේ දැකලා ඇති මිශ්‍ර පළතුරු ජෑම් මීටත් වැඩිය කහ පාටට නැත්නම් තැඹිලි පාට හුරුවක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකට එයාලා කෘතිම වර්ණක දාලා තියෙන්නේ. ස්වභාවික වර්ණකක් තියෙනවා. ඉතින් ලොකු හානියක් නැහැ ඌයන් නම්. කෘතිම වර්ණක නම් අධික ලෙස භාවිතය 100% අපිට යෝග්‍යයි කියලා කියන්න බෑ. දැන් මේක ඝන මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් යන්න ඕන. පේන තව ටිකක් තව වතුර ගතිය තියෙනවා. මේ වතුර ටික තව ටිකක් අයින් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ පෙරනවනේ. සාමාන්‍යයෙන් මීට වැඩි තව ටිකක් උකු වෙන්න ඕන. සාමාන්‍යයෙන් මහා පරිමාණ කර්මාන්තයක් කරන කෙනෙකුට මේකට ගන්න පුළුවන් අර හීට් ජැකට් එකක්. උමාලින් නැත්තම් උණු වතුර නත්තන හීට් ජැකට් එකක් හරහා පුළුවන් මේක අර කරකවන ඇගිටේටර් එකක් හරහා මේක ඔටෝමැටිකලි ඔහොම කරකවන්න පුළුවන්. අපි ඇඳි ගන්න අවශ්‍ය නැහැ. එතකොට යාලට විශාල ප්‍රමාණයක් වුණත් කෙටි කාලෙකින් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව්. සාමාන්‍ය අපි අර කලින් කිව්වේ මේ වගේ රත් කරන බඳුන් සාමාන්‍ය ආහාර ගන්නකොට සාමාන්‍ය සුදු යකඩ වලින් ගන්න ඕන. එතකොට තමයි දැන් සාමාන්‍යයෙන් යකඩ නැත්නම් ඇලුමිනියම් ගත්තාට පස්සේ ඒවේ අංශුමය සාධක ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒක එච්චර යෝග්‍ය නැහැ.
ඒක හානිකර බවක් ඒ නිසා හැම වෙලටම සුදු යකඩමය ස්වරූපයේ වාදන පාවිච්චි කළ යුතු. ඒකෙත් ඉතින් තියෙන එක ග්‍රේඩ් තියෙනවා. නමුත් ඉතින් ඔව් එළුණු තේ හරිනේ. මේ විදිහ ජෑම් එක හොඳ මට්ටමකට වෙලා තියෙනවා. සාමාන්‍ය මේක අර යම් මට්ටමකට උකු වෙන්නේ මේක අපි පිල් කරලා පැය කිහිපයක් ගියාට පස්සේ තමයි හොඳටම බෝතලේ ඇතුළේදී උකු වීම සිදු වෙන්නේ. එතකොට අපි මේක මේ වගේ වතුර එකක් අරගෙන මේ ජෑම් එක කොටසක් මෙහෙම දාලා බලන්න. එතකොට බිඳුව වල පේන බිඳුව වශයෙන්ම තියෙනවා. ඒ කියන්නේ බිඳුව ඉහිරෙන්නේ නැහැ කියන්නේ අදාළ පදමට ඇවිල්ලා කියලා පෙන්වන්න. මෙහෙ දැම්මට පස්සේ වල පේනවා බිඳුව ලෙස මේක පහළට යනවා. එන මට්ටමට ඇවිල්ලා කියලා කියන්න බලපන්. ඊට පස්සේ මේ වගේ ජීවාණු හරණය කරපු විදුරු බෝතල් වලට අපිට මේක පිළිකිරීමේ හැකියාව තියෙනවා. මේකට භාජනයක් ගන්න පුළුවන්. මට මේලා ලොකු භාජන නැත්නම් මෙහෙමම පිළිකිරීම කරන්න. පිළිකිරීම කරන්න. ඔයාලා පේනවා ඇති ජෑම් එකේ හොඳ වර්ණයක් ඇවිල්ලා තියෙනවා. පුරවද්දි කට ගාවටම පුරවන්න එපා. පොඩි ස්පේස් එකක් තියලා වගේ පිළ කරලා මේක ජීවාණු හරණය කරපු ලිඩ් එකකින්ම වගේ වහන්න. ඔයාලා පේනවා ඇති තාම හොඳ පැහැයක් සහිත ඔය වගේ මිශ්‍ර පළතුරු ජෑම් එකක් අපිට ගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි අපේ අවසාන නිෂ්පාදනය. ඒතර මේක පැය කිහිපයක් යද්දී ඝන වෙලා හොඳ සෝස් එක මේ ජෑම් එකක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ කල එකක් එනවා. එතකොට හොඳ ඉදුරු පළතුරු ගත්තොත් ඔයාලා මේ වගේ කල එකක් ගන්න හැකියාව ලැබෙනවා. මේක ලේබල් කරලා ඊට පස්සේ ඉතුරු ක්‍රියාවලියට ලක් කළ යුතුය. ලක් කළ හැකි අපිට මාකට් එකට යවන්න උනත් මේක යෝග්‍ය මට්ටමේ ජෑම් එකක් කියලා කියන්න පුළුවන්.